බලමු මිනිසා ආශිර්වාද කරන තැනට. වහන්සේ අපව මැවුවා. වහන්සේගේ ස්වරූපයෙන් අපව මැවුවා. වහන්සේ මේ ලෝකේ සියලු බලය වහන්සේ මනුෂ්‍යයාට දුන්නා. ඉතින් මනුෂ්‍යයා තමයි මේ ලෝකේ ඉන්න ආශිර්වාද දාන තැනට. ආමෙන්. අපි බලමු උප්පත්ති 1:26 උප්පත්ති 1:26 තවද දෙවියන් වහන්සේ අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වයේ ලෙස මනුෂ්‍යයා සාදාගන්නා. ඔහු මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද තිරිසනුන් කෙරෙහිද මුළු පොළව කෙරෙහිද පොළව පිට බඩගායන සියල්ලන් කෙරෙහිද ආණ්ඩු කෙරෙත්වයි කීසේක. දෙවියන් වහන්සේ තම ස්වරූපයෙන් මනුෂ්‍යයා නැවුසේක. දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් ඔහු නැවුසේක. පුරුෂයාද ස්ත්‍රියද කොට ඔහු නැවුසේක. ආමෙන්. මෙතන කියනවා කාගේ ස්වරූපයෙන් මනුෂ්‍යයා නැවුවේ? දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන්. එහෙනම් අපි මාවලා තියෙන්නේ දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන්. එහෙනම් අපිට දෙවියන් වහන්සේගේ සියලු ආශිර්වාද අද දවසේ දීලා තියෙනවා. නේද? උන්වහන්සේගේ බලය අපිට දීලා තියෙනවා. මේ ලෝකේ ආදමයෙන් මාවලා සියලු බලය ඔවුන්ට දුන්නා. සියල්ල කෙරෙහි අධිපතිකම් කරා. ඉතින් උන්වහන්සේ අපිට උන්වහන්සේගේ සමානත්වය දීලා දෙන්න පුළුවන් ලොකුම ආශිර්වාදය දුන්නා. මොකද්ද? මේ දේ මොකද්ද දුන්නේ උන්වහන්සේ අපිට? මේ ලෝකේ ආණ්ඩු කරන්න. ඒ සියලු බලය මනුෂ්‍යයාට දුන්නා. අපි බලමු ගීතාවලි පොතේ 4 ගීතාවලි පොතේ 8 4 ඉඳලා නඩු. 8 4 ඔබ මනුෂ්‍යයා සිහි කිරීමට ඔහු කවරෙක්ද? ඔබ මනුෂ්‍ය පුත්‍රයා සැලකීමට ඔහු කවරෙක්ද? ඔබ ඔහු දෙවියන් වහන්සේට මදක් පමණක් පහත් කොට සෑදුසේක. මහිමේ හා ගෞරවයේ නැමැති ඔටුන්නෙන් ඔහු සරසනසේක. ඔබගේ හස්ත කර්මයේ කෙරෙහි ඔහු අධිපති කළසේක. එසේය සියල්ල ඔහුගේ පාදයට දැමුසේක. එනම් සියලු බැටළුවන් සහ ගවයෝද එසේය වනහි මුර්ගයෝද ආකාශයේ පක්ෂීන් සහ මුහුදේ මත්ස්‍යයෝද මුහුදු මාර්ගවල යන්නා වූ සියල්ලෝද යන මොහුය. ආමෙන්. මෙතන කියනවා ගීතාවේ 8 පහෙන් දෙවියන් වහන්සේට මදක් පමණක් පහත් කොට මනුෂ්‍යයා සෑදුවා. උන්වහන්සේගේ සියලු බලය අපිට දුන්නා. මෙතන කියනවා මහිමය හා ගෞරවය නැමැති ඔටුන්නෙන් අපව සැලකුවා. ඉතින් අද දවසේ අපිට මේ ආශිර්වාද දීලා තියෙනවා. ආදම් මේකට දුන්න ආශිර්වාද අදට උන්වහන්සේ අපිට දීලා තියෙනවා. මේකේ මහිමය මෙතන කියනවා මහිමය හා ගෞරවය නැමැති ඔටුන්නෙන් උන්වහන්සේ අපව සැලකලා තියෙනවා. ඉතින් අපි බලමු තවත් දුරටත් උප්පත්ති 5 තුන. ආදාම් 130 අවුරුද්දක් ජීවත් වූ පසු තමාගේම සමානත්වයෙන් තමාගේ ස්වරූපයෙන් පුත්‍රයෙකු උපදවා ඔහුට සෙත් යන නම තැබුවේය. සෙත් උපන්නාට පසු ආදාම්ගේ දවස් අවුරුදු 800ක් විය. ආමෙන්. වහන්සේ බලමු වහන්සේගේ ස්වරූපයෙන් අපව මැවුවා. ඊට පස්සේ ආදාම්ගෙන් දිවි වෙන සෑම දරුවෙක්ගේම යන්නේ මොන ස්වරූපයද? ඒ ආශිර්වාද දීලා තියෙනවා. දෙමව්පියන්ගේ ආශිර්වාද කාටද යන්නේ? දරුවන්. එහෙනම් අද දවසේ අපේ කාගේ දරුවද? දෙවියන් වහන්සේගේ දරුවෝ. ඒ සියලු ආශිර්වාද අද දවසේ අපට ඒකම තියෙනවා. ඒ සියලු ආශිර්වාද දෙවියන් වහන්සේ මේ ලෝකේ මාගේ දුන්න සියලු ආශිර්වාද අදට අපිට තියෙනවා. අපි බලමු කොලොස්සේ 1:15.
මෙතන කියන උන්වහන්සේ අදෘශ්‍යමාන දෙවියන් වහන්සේගේ ස්වරූපය මුළු මැවිලේ උපුරුදුවාදෝ මග්නිසාර සිංහාසන වේවා ස්වාමිකම් වේවා අධිපතිකම් වේවා බලපරාක්‍රම වේවා ස්වර්ග සහ පොළවේ ඇති සියලු පෙනෙන්නා වූ දේවල්ද නොපෙනෙන්නා වූ දේවල්ද යන සියල්ල උන්වහන්සේ තුල පවත්වද්දය සියලු දේ උන්වහන්සේ කර්ම කොටගෙනද උන්වහන්සේ උදෙසා මවාදී වේ මේ සියලු දේ මවා දෙන්නේ කවුද උදෙසාද මනුෂ්‍යයා උදෙසා එදා ආදම් ඒවට මනුෂ්‍යයා උදෙසා ඒ සියලු ආදම් වෙන්නේ සියලු දේ මව අපෝදෙසයි අද දවසට එහෙම කරනවා උන්වහන්සේ මනුෂ්‍යයා උදෙසා තමයි සියලු දේ ලැබුවේ මේ ලෝකේ ජීවත් වෙන හැම සාරයක් හැම ගහක් පොලක් හැම ක්‍රියාවක් ඒ සියලු දේ ලැබුවේ අපෝදෙසයි ඒතරම් උන්වහන්සේ අපට ප්‍රේම කළා ඒතරම් උන්වහන්සේ අපට ප්‍රේම කළා උන්වහන්සේ ඒතරම් මනුෂ්‍ය පුත්‍රයාට ප්‍රේම කළා ආමෙන් උන්වහන්සේගේ ස්වරූපය දුන්නා බලමු ස්වරූපය දුන්නා උන්වහන්සේගේ ඒතරම් මනුෂ්‍යයාට ප්‍රේම කළා බලමු දෙක කොහෙන්ද හතරේ හතර නොහැදලිකාර වූ ඔවුන් තුළ දෙවියන් වහන්සේගේ ස්වරූපය වූ ක්‍රිස්තුස් වහන්සේගේ තේජසේ සුභාරංචියේ ආලෝකය නොබැබලෙන පිණිස මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධ කළේය. මොකද මෙතන කියන්නේ? ලෝකයේ දෙවියා අද මනුෂ්‍යයාගේ සිත් අන්ධ කරලා තියෙනවා. මනුෂ්‍යයා මොකද කරන්නේ? විවිධ දෙවිවරු වහන්සේලා විවිධ නමස්කාර කරනවා. සාතන් අද දවසේ මනුෂ්‍යයාට අන්ධ කරලා තියෙනවා. මේ දේ තේරෙන්නේ නැහැ. මනුෂ්‍යයාගේ සිත අන්ධ වෙලා. නේද? එතකොට උන්වහන්සේගේ ආශිර්වාද තියෙනවද? උන්වහන්සේගේ ආශිර්වාද භුක්ති විඳින්න බෑ. මොකද ඒ කාරණට උන්වහන්සේගේ ඒ දේවල් සාතන් අන්ධ කරලා තියෙනවා. මනුෂ්‍යයාට මේ දේවල් පේන්නේ නැහැ. මේ ආශිර්වාද පේන්නේ නැහැ. නේද? බයිබලයේ කියන දේවල් කියවට උන්ට තේරුම් ගන්න පුළුවන්ද? බෑ. උන්ට තේරුම් ගන්න බෑ. උන්ට එක පොඩක් විතරයි. නේද? මේකේ තියෙන ආශිර්වාද කාර්ය කියන්නේ කාතුරුම. දෙවියන් වහන්සේගේ දරුවා. දෙවියන් වහන්සේගේ දරුවන් උදෙසා තමයි මේ සෑම දෙයක්ම දීලා තියෙන්නේ. මේ ආශිර්වාද උන්වහන්සේ අපට දුන්නා. ආමෙන්. සියලු ආශිර්වාද උන්වහන්සේ මනුෂ්‍යයා අවදි අපිට ලබා දුන්නා. උන්වහන්සේ අපි බලමු කව උපන්ති 1:28. දෙවියන් වහන්සේ ඔවුන්ට ආශිර්වාද දෙනසේක දෙවියන් වහන්සේ ඔවුන්ට ආශිර්වාද දෙනසේක නුඹලා දෙවියන් වහන්සේ ඔවුන්ට කියනසේ නුඹලා බොවි වැඩි වෙමින් පොළව පූර්ණ කොට ඒක යටත් කර ගනිමු. මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂයන් කෙරෙහිද පොළව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් කරවුවේ ඇයිසේක. ආමෙන්. මේ සියලු දේ මවලා මනුෂ්‍යයන්ට දුන්නේ. මහන්සේ බලය දුන්නා. දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද මනුෂ්‍යයාගේ? භූමි වැඩෙන්න. නේද? මේ දේවල් කෙරෙහි අධිපතිකම් කරන්න. ඔය දේ තමයි දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට දුන්නේ. නමුත් මනුෂ්‍යයා මොනවද කියලා ආදරන්නේ? උන්වහන්සේගේ මේ ආඥාවට අගය කරුණා. නේද? මේ දේවල් මෙච්චර දේවල් දීලා මනුෂ්‍යයා අගය කරුණා. උන්වහන්සේ මෙතරම් මනුෂ්‍යයාට ප්‍රේම කරා. අපි බලමු කව උත්පත්ති දෙකේ එකේද පළවෙනි මෙසේ අහසත් පොළවත් හිමුණු සේනාවල් පවා නිවන ලද්දේය. දෙවියන් වහන්සේ තමන් විසින් කළ ස්වකීය කර්මාන්තය සත්වනි දවසේ නිම කළසේක. උන්වහන්සේ තමන් විසින් කරන ලද සියලු වැඩවලින් සත්වනි දවසේ නිවාඩු ගත්සේක. දෙවියන් වහන්සේ තමන් මැව්වා වූ සෑදුවා වූ ස්වකීය සියලු වැඩවලින් සත්වනි දවසේ නිවාඩු ගත්තේ ඒ දවසට ආශිර්වාද කොටය සුද්ධයයි කළසේක. ආමෙන්. අදින්දී මහන්සේ සියලු දේ මැව්වා. නේද? සියලු දේ මවලා සියලු බලය අපට දුන්නා. ඉතින් අද දවසේ මේ සෑම ආශිර්වාදයක්ම අද දවසේ අපට උරුමයි. නේද? මේ ආශිර්වාද අපිට තියෙන නමුත් අපි මේ දේවල් භුක්ති විඳින්නේ නැහැ. නේද? අපි දෙවියන් වහන්සේගේ තුල ගැලවීම ලැබුවාම අපිට මේ දේවල් කියනවා අපිට ආයේ නමුත් මේ දේවල් නොදන්න ගොඩක් තාම ඉන්නවා. නේද? හරි සුභාරංචිය නොදන්න ගොඩක් සෙනග තියෙනවා. ඉතින් අද දවසේ අපගේ වල්කිය වෙන්න ඕනේ මේ ආශිර්වාදය අපි අනිත් අය සමග බෙදා ගන්න ඕනේ. නේද? අපි බලාපොරොත්තු වෙන ලොකු දේවල්. නේද? මම එහෙම තමයි. නේද? හරි නොයෙකුත් දේවල් කරා. නේද? ලොකු දේවල් ලොකු ප්‍රෝග්‍රෑම් ලොකු මියුසිකල් වගේ දේවල්
අපි ඔලුපෙඩි රැස් කරලා මාදී අපි මේ දේ දෙන්නෙක්ට හොත් තුන්දෙනෙක්ට ගෙනියන්න ඕනේ. ඉතින් ඒ දේ තමයි අද දවසේ අපේ වගකීම වෙන්නේ. ඉතින් මේ වගකීම අපි අද දවසේ හරියට තේරුම් ගන්න ඕනේ. ඉතින් පාවුල්තුමා මොකද කරේ? අපි පළවෙනි පාඩමෙන් බලුවා. අපි නැවත බලමු රෝම 1:2-4. දෙවියන් වහන්සේ තමන්ගේ පුත්‍රයාට අපේ ස්වාමීන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන අනාගත වරුවවල ලවා සුද්ධ ලියවිලි වල పూర్වයේහි පොරොන්දු කෙරෙවූ උන්වහන්සේගේ සුභාරංචිය වෙන් කර ලැබුවා වූ පාවුල් දෙවියන් වහන්සේට ප්‍රිය වූ සුද්ධවන්තයන් සිටිට කැඳවු ලැබුවා වූ රෝමයේ සිට සියල්ලන්ට ලියා එවන වගනම් අපගේ ප්‍රිය වූ දෙවියන් වහන්සේගෙන්ද ස්වාමීන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන්ද අනුග්‍රහය සමාදානයක් ඔබලාට වේවා. ඒ පුත්‍රයන් වහන්සේ මාංශාකාරයෙන් දාවිත් වංශයේ තිබෙන සුද්ධකමේ ආත්මේ ප්‍රකාරයට දේව පුත්‍රයන් හැටියට මලවුන්ගේ නැගීම කරන කොටගෙන බලයෙන් යුක්තව ප්‍රකාශ කරන ලැබුසේක. උන්වහන්සේ නාමයේ නිසා සියලු ජාතීන් අතරෙහි ඇදහිීමේ කීකරකමට පැමිණෙවීම පිණිස උන්වහන්සේගේ අනුග්‍රහය හේතුකමක් ලැබුවා. ඕන් අතරෙහි නුඹලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සන්තකවන පිණිස කැඳවනු ලැබුවේ. ආමෙන්. මේ දේ පළවෙනි කාලේ පාසිදාසන වලට බෙදාගත්තා. ඉතින් මේ දේ තමයි අද දවසේ අපගේ වගේ බෙදා පාවුල්තුමා කරා වගේ. පාවුල්තුමා ඉදිරියට කරන දේශනා කරේ. ඉරිදා දවසේ කරන දේශනා කරේ. නැහැ. නේද? හැමදාම දිනපතා දේවමාලිගාවේදී ගෙදරදී නේද? දිනපතා මේ දේ ප්‍රකාශ කරා. ඉතින් අද දවසේ අපේ වගකීම වෙන්න ඕනේ මේ දේ. යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ බව අපි ප්‍රකාශ කරන්න අවශ්‍යයි. ඒක තමයි අපගේ වගකීම අද දවසේ. නේද? අපි අද බොහෝ සමාජන් කියනවා වාස්තවික මේකට ආරාධනා කරලා මම බෙදාගත්තා. ඉතින් සමහරවරු මම දැකලා නැහැ. ෆෝන් එකකින් විතරයි කතා කරේ. නමුත් මගේ ඒ වචන කිව්වට ඔයාලා මෙතන ආවා. ඉතින් ඒ ආපු එක අගය කරනවා. ඉතින් අද දවසේ මේක තමයි අපි ඉගෙන ගන්න ඕනේ. මේ දේ තමයි අපි සභාවන් වෙන්නේලා. නේද? අද KRC කිව්වහම අපි වෙනදා ප්‍රෝග්‍රෑම් කරන්නේ. KRC කට්ටිය විතරයි. නේද? KRC සභාවල් විතර එකතු කරන්න දුර කරගෙන කරා. ඒ වගේ දේවල් කරා. ඉතින් නමුත් අද දවසේ මේක මට හිතෙන්නේ හැම සභාවකම මේ සුභාරංචි ගෙනන්න ඕනේ. හැම සභාවක්ම එක්සත් වෙන්න ඕනේ අද දවසේ. නේද? මේ දේ තමයි අපි අපගේ දර්ශන මත අපගේ දේවල් මත අපි සභාව ගොඩනගන්න නෙවෙයි අපි වරන්න ඕනේ. මේක එක්සත් අපි මේ සුභාරංචිය අපි ගැලවුම් නැති අයට අපි ගෙන යන්න ඕනේ. ඒක තමයි අපගේ වගකීම. ඉතින් ඔබ අද දවසේ ඇවිල්ලා තියෙන්නේ ඒ වගකීමට. නේද? මම ගොඩාක් කට්ටියට ආරාධනා කරා. ඉතින් සමහරු මාව දැක්කම ෆුල් ටයිම් මම කරන්න ආරාධනා මම රැකියාවත් එක්ක තමයි කරන්නේ. ඉතින් මාව ලොකුවට දන්නේ නැහැ කවුරු. නේද? මම ලොකු පාස්ටර් කෙනෙක් නෙමෙයි. ලොකුවට සර්විස් කරන කෙනෙක් නෙමෙයි. මම හැබැයි මට දුන්නොත් භාග්‍යවත් ඒ දේ මම කරන්න විශ්වාසව සිටිනවා. ඉතින් ඒ දේ තමයි අද දවසේ කරේ. ඉතින් හැම කෙනෙක්ම ආවේ මේ දේ ඉගෙන ගන්න. ඉතින් අපි හැම කෙනෙක්ගේම වාග්යුම් වෙන්න ඕනේ මේකයි. නේද? අපිට තියෙන්න ඕනේ අපේ සමාජ දර්ශනය නෙමෙයි. අපේ සභාවේ දර්ශනය නෙමෙයි. අපිට මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බව කියන වාග්යුම තමයි අපිට තියෙන්න ඕනේ. හැම සභාවක්ම එක දර්ශනයයි ඉන්නේ. නේද? දැන් අපි එක සභාවල් වලට එක දර්ශන හදාගෙන අපි වෙන් වෙලා ඉන්නේ. ඉතින් මේ මෙහෙම ඉන්න කාලේ ඇති දැන් අපි හැම කෙනෙක්ටම එක දර්ශනයයි තියෙන්න ඕනේ. යේසුස් ක්‍රිස්තුස් නැමැති සභාව අපි ගොඩනගන්න අවශ්‍යයි. උන්වහන්සේගේ පැමිණීම හැම ජාතියකම මේ දේ පිළිචාම තමයි උන්වහන්සේ නැවතෙන්නේ. ඉතින් මේ දේ කරන්න අපි එකතු වෙන්න ඕනේ. මේ ආශිර්වාදය අනිත්‍යයට බෙදා ගන්න ඕනේ. මේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය අපි අනිත්‍යයට දෙන්න ඕනේ. අපි බලමු උපන්ති දෙකේ දානතර. මොකද්ද මනුෂ්‍යයත් එක්ක ඇති කරගත්ත දේ? දෙකේ දානතර. උපන්ති දෙකේ දානතර. තුන්වෙනි ගංගාවේ නම උපන්ති දෙකේ දානතර. දානතර. එහෙන් දහවන නපුර දැනගැනීමේ ගමෙන් කන්ට එපාය. මක්නිසාද ඒ කෑ දවසේ ඒකාන්තයේ ඔබ නැසිතේ. මනුෂ්‍යයා දෙවියන් වහන්සේ මනුෂ්‍යයා වුණා. වහන්සේගේ ස්වරූපයෙන් නැවුවා. ඊට පස්සේ මොකද කරේ? මනුෂ්‍යයා දෙවියන් වහන්සේ අතර යම්කිසි ගිවිසුමක් තිබුණා. යම්කිසි ගිවිසුමක් තිබුණා. මොකද්ද ගිවිසුම? මෙතන කියනවා උපන්ති පොතේ දෙකේ 14 යහපත හා
ඒ වායේ හැසිරුණා. අපිට මොකද උනේ? මේ ආදම් මේක කරපු පාපේ තුලින් මනුෂ්‍යයන්ට මොකද උනේ? මේ ලෝකේ තුල මොකක්ද හටගත්තේ? පාප. වරද සහ පාපය හටගත්තා. නේද? පාපේ කර්ම කරගෙන මනුෂ්‍යයා මොකද්ද කරන්න කියන්නේ? වරද සහ පාපේ කර්ම කරගෙන මැරී සිටින උන්වහන්සේ අපෝ ජීවත් කරා. නේද? මේ ප්‍රශ්න වලට විසඳුම දෙන්න තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආවේ. මොනවාද මේ ඇතුළත් වෙච්ච ප්‍රශ්න? අපි බලමු යෝහාන් 8:44. නුඹලාගේ පියවෝ යක්ෂයාගේ නුඹලාගේ පියාගේ තෘෂ්ණාවන් ඉස්ස කරන්නට කැමැතිය. ඔහු පටන් ගන්නේ සිට මිනී මරන්නෙක්ය. ඔහු තුල සැබෑකම නැතිේ. ඔහු සැබෑවෙහි නොපැවතුනේය. ඔහු බොරුවක් කියන කල තමාගේ දේ කියයි. මක්නිසාද ඔහු බොරුකාරයෙක්ය. බොරුවේ පියා. කවුද සාතන් කියන්නේ? බොරුවේ පියා. නේද? මොනාහරි කතා කරලා බොරුවක් තමයි කියන්නේ. නේද? අද දවසේ මෙහෙමයි ඉන්නවා. නේද? තමන්ගේ වාසිය උදෙසා තමයි කතා කරන්නේ. තමන්ගේ වාසිය කියනවා නම් ඕනකට පෙරලා කතා කරනවා. අද දවසේ සේවකයෙක් ඉන්නවා. නේද? තමන්ට මොකක් හරි ලබා ගන්න නම් ඒක අනිත් පැත්තට කරවලා වාසියක් කරගන්නවා. නේද? අද දවසේ මේ ආකාරයේ අද දවසේ සාතන් බොහෝ සේවකයන් දේවදාස දාසයන් අන්ධ කරලා තියෙනවා. නේද? මේ තුලින් බොහෝ සාතන් වාසී කරනවා. අපි බලමු දාලාපතේ 4:4. එසේ නමුත් නුඹලාගේ කාලයේදී දෙවියන් වහන්සේ නැගින ස්වභාවයෙන් දෙවිවරුන් වන්නට වහල්ව සිටියෝය. අපි බලමු තවදුරටත් රෝම 3:23. ප්‍රභේදයකුත් නැත මක්නිසාද සියල්ලෝම පව්කොට දෙවියන් වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති. එබැවින් ඔහු උන්වහන්සේගේ අනුග්‍රහයෙන් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල තිබෙන මිදීම කරන කොටගෙන නොමිලේ ධර්මිෂ්ඨ කරනු ලබන්නෝ වෙති. මොකක්ද කියන්නේ? සියල්ලෝ මහිමේ හීනව සිටිනවා. නේද? අද දවසේ ලෝකේ මනුෂ්‍යයන්ට මේ දේ තමයි ගන්න තියෙන්නේ. උන්වහන්සේගේ මහිම දන්නේ නැහැ. උන්වහන්සේගේ ආශිර්වාද දන්නේ නැහැ. මේ ආදම් ඒව කරපු පාපය තුලින් සියලු ආශිර්වාදයන් නැති කරගත්තා මනුෂ්‍යයා නේද? ඒ තුලින් තමයි පාපය හටගත්තේ මේ ලෝකෙවල. ඒ තුලින් සාතන් ක්‍රියා කරනවා. මොකද්ද අද දවසේ මනුෂ්‍යයාගේ කර්තේ බලමු අපි උප්පත්ති පොතේ 1:2. පොළවවනයි පාළුව පොළවවනයි පාළුව ඊශ්වර තිබුණාය. ගැඹුරු පිට අන්ධකාරයේ විය. දෙවියන් වහන්සේගේ ආත්මයේ ජලමතුවේ හැසිරෙමින් සිටිසේක. මේ නැවීම කරන්නේ මෙතන මේ ලෝකේ කොහොමද තිබෙන්නේ? පාළුව ඊශ්වර අන්ධකාරව තිබෙන්නේ. අපි බලමු තවදුරටත් උප්පත්ති 6:5. මනුෂ්‍යයාගේ දුෂ්කරම පොළවේ මහත් බවද ඔහුගේ සිතේ කල්පනාව කවර අරමුණක් නිරන්තරයෙන් නපුරව තිබෙන බවද ස්වාමීන් වහන්සේ දුටුසේක. ආදම්යව පාපේ කරාට පස්සේ මේ ප්‍රශ්න මේ ලෝකෙට ආවා. පාපේ කියන ප්‍රශ්නේ මේ ලෝකෙට ආවා. සාතන් කියන ප්‍රශ්නේ මේ ලෝකෙට ආවා. නේද? පාපේ තුලින් ආදම්යවගේ පාපේ තුලින් මිනිස්සයයි දෙවියන් වහන්සේ අතර තියෙන සම්බන්ධතාවය නැති වුණා. මේ ප්‍රශ්න මේ ලෝකෙට ආව මේ අකීකරු වීම තුලින්. නේද? අද දවසේ එහෙම තමයි. අපේ පොඩි අකීකරු කම තුලින් කවුද වාසය කරන්නේ? සාතන් වාසය කරනවා. අපේ පොඩි අකීකරු වීම අපි සමහරවිට පොඩි බොරුවක් වෙන්න පුළුවන් කියන්නේ. නේද? පොඩි බොරුවක් වෙන්න පුළුවන් කියන්නේ. නමුත් මේකේ වාසය කරන්නේ කවුද? සාතන්. සාතන් වාසය කරනවා. එතන කිව්වා බොරුවේ පියා. නේද? සාතන් කියන්නේ බොරුවේ පියා. ඉතින් අද මේ බොරුව කියන දේ සාතන් මොයුත් ආකාර වලට යොදා ගන්නවා. මේ මනුෂ්‍ය වන්ද කරලා තියෙනවා. අපි බලමු ක්‍රියා 17 2 3.
ඕනෑ කියාද නුඹලාට මා විසින් ප්‍රකාශ කරන මේ යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ කියාද පෙන්වා ප්‍රකාශ කළේ. ඔවුන්ගේ සමහරෙක් භක්තිවන්ත වූ ග්‍රීක වරුන්ගේ මහත් සමූහයක් ප්‍රධාන ශ්‍රී කීප දෙනෙක්ට ඇදහිම වනු ලැබ පාවුලා සීල සමග සමාගම් වූයේ. නමුත් යුදෙවරු ඊර්ෂ්‍යාවෙන් පිරි අදමයන් අතරේ සමහර අසත්පුරුෂයන් කැඳවාගෙන සමූහයන් රැස් කරවා නුවර කලවා යාසෝන්ගේ ළඟට පැමිණ සමූහය වෙතට ඔවුන් පිටතට ගෙනෙන්න තැත් කළෝය. නමුත් ඔවුන් සොයා නොදැක යාසෝන් සහ සමහර සහෝදරයන්ද නුවර මුලායනයන් සමග අදගෙන ගොස් ලෝකයේ පෙරළුවා වූ ඔහු මෙහි ඇවිත් සිටිති. යාසෝන් ඔවුන් පිළිගත්තේ. මොවුන් සියල්ලෝද යේසුස් නම් අන් රජෙක් ඇතැයි කියා කායිසර්ගේ නියෝග වලට විරුද්ධව ක්‍රියා කරන්නේ නොවනසා කියමි. මේ වගේ තමයි නේද? අපි සත්‍ය කතා කරනකොට අපිට කොහොමද බාධා එන්නේ? නේද? අපි හරි දේ කතා කරනකොට අපිට බාධා එන්නේ. මේ සත්‍ය කතා කරන මනුස්සයන්ට වරද වෙන්නේ නේද? මනුෂ්‍ය කැමති වෙනවා. කැමති වෙන්නේ නැහැ. මනුෂ්‍ය කැමති කොහොමද දවසේ? අනේ හරි හොඳයි. ඔයාලට මෙහෙම ආශිර්වාද දෙනවා, මෙහෙම කියනවා කිව්වොත් සභාව එන්නේ නැහැ. මොකද වෙන්නේ? වර්ධනය වෙනවා. සෙනෙහ කිව්වොත් වෙනවා. ආශිර්වාද කියන විතරයි කතා කරන්නේ. නේද? ඒකෝට ඔබ එන්නේ සභාව. එහෙනම් මනුෂ්‍ය කැමති මොනවාද? ආශිර්වාද. ආශිර්වාද ලබා ගන්න. සුවය ලබා ගන්න. නමුත් සත්‍ය දේ කතා කරනකොට මොකද වෙන්නේ? මිනිස්සු කැමති වෙන්නේ නැහැ. නේද? අපි හරි දේ මනුෂ්‍යයන්ට පෙන්වලා දෙද්දී මනුෂ්‍ය කැමති වෙන්නේ නැහැ. ඒ වගේ තමයි. කවුරු මේ දේ අතහැරියේ නැහැ. නේද? පෞරුතුමා මෙතන ප්‍රකාශ කරනවා වඩවනා බලවත් යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ බව දේශනා කළා. පෞරුතුමාට මොනවාද සිද්ධ වුනේ? නේද? පෞරුතුමා එක වෙලාවකට කිරකේ දැම්මා. නේද? කොච්චර ගැටලුවකට මුහුණ දෙන්න උනා. නමුත් පෞරුතුමා මේ දේ අතහැරියද? නැහැ. මේ දේ අතහැරියේ නැහැ. වඩවනා බලවත් මේ යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ බව ප්‍රකාශ කරා. ඉතින් අද දවසේ අපගේ වාක්‍යම විදිහේ මේ දේ නේද? අපි එක බාධා වෙන්න පුළුවන්. නේද? අපිට සමහරවිට අපි කියන දේ විශ්වාස කරන්න නැති වෙන්න පුළුවන්. නේද? මම මේ කරපස් එකට එක වාස්තුකෙන්ට මේ ආරාධනා කරා. ඒ වාස්තුපද කිව්වේ වගේ ඇහුවේ අපි මම ඉගෙනගෙන තියෙනවා. ගොඩක් ඉගෙනගෙන තියෙනවා මේ දවස්වල තෙල්දරා ඔක්කොම ගැන ඉගෙන ගන්නවා. නමුත් දැන් මේකට ආවම මට ඕනේ අපිට ඕන තරම් ඉගෙන ගන්න පුළුවන්. නමුත් මේකට ආවම මොකද්ද දෙන්නේ? මෙයාලා මේ සභාවට ආදරයක් වුණාම උදව් කරනවා. මේ වගේ දේවල් තියෙනවා. ඉතින් අද ඕක තමයි වෙලා තියෙන්නේ. නේද? දෙයක් ගන්න තමයි බලන්නේ නේද? ඇත්තටම කනගාටු වෙනවාට මේ වගේ ඇයි මේක කියලා. නේද? අපි කොච්චර අපි පාවුතුමා එකට කන කියනවා තවම මම මේ දේ අල්ලගත්තේ නැහැ. පාවුතුමාට අල්ලගන්න බැරි වුණා නම් අපි කවුද? අපි කවුද? පාවුතුමා කවවත් අල්ලගත්තේ නැහැ කියලා කතා කරන්නේ. එහෙනම් අපි කවුද? නේද? දැන් ඒ වාක්‍යව ඕනතරම් ඉගෙන ගන්න තියෙනවා. දැන් මේ දේවල් දැන් ඉතින් මේකේ මොනවාද අපිට ලැබෙන්නේ? ඉතින් අද දවසේ මේ මිනිස්ත්‍රි එක තුළ එහෙම නැහැ. නේද? මෙයාලා බලාපොරොත්තු වෙන්නේ අපේ හැමෝගෙම වාක්‍යෙම වෙන්න ඕනේ යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ බව ප්‍රකාශ කරන්න. ඉතින් මේක සභාවේදීකින් තොරව නේද? අපි එක සභාවල් වලට වෙන වෙලා අපිට මේ දේ කරන්න බෑ. අපි හැමෝගෙම වාක්‍යෙම වෙන්න ඕනේ මේ දේ. මොකද අපි යන්නේ හැමෝම එක ගමන. ස්වර්ගයට. ස්වර්ගයේ නියමවල එක සභාව. නම් ගහලා මේක මේ සභාව මේක මේ සභාව කියලා මේ අර කොටේ වගේ ගහලා නැද්ද? එහෙම නැද්ද? නෑ අපි යන්නේ එක සභාවකට. එහෙනම් අපිට තියෙන්න ඕනේ එක දර්ශනයක්. නේද? මේ හැමදාම විවරණ කියන්නේ මේ දේ ප්‍රකාශ කරන දෙයක්. ඉතින් අපේ වාක්‍යකින් වෙන්න ඕනේ අද දවසේ මේ දේ ප්‍රකාශ කරන එක. ඉතින් පාවුතුමා මේ දේ තමයි කරේ. ඉතින් අද දවසේ අපි පාවුතුමා වගේ මේ දේ බය නැතුව ප්‍රකාශ කරන්න ඕනේ. නේද? අද දවසේ අපි බය නැතුව මේ දේ අන්‍ය ජාතිකට සුභාරංචි ගෙන යන්න ඕනේ. ඒක තමයි අපේ වාක්‍යකින් වෙන්නේ. අපි බලමු කොහොමද මේ ගැටලුව ආරම්භ වුනේ? උප්පත්ති 2:16 ස්වාමීන් දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට ආඥා කරමින්
यहाँ पर पूर्ण में है कांड है මේක අමාරුදයක් මේක කරන්න අමාරුදයක් ලොකු අමාරුදයක් කියලා දෙවියන් වහන්සේ මනුස්සයර කරන්න කියලා හරිම ලේසි දෙයක් කිව්වේ මේ ගයි උයනේ කියන ඕනම ගස් කියන නම උයනේ මේ හැරේ කන්න එපා ඒක විතරයි මනුස්සයර කිව්වේ නේද ඒ දේ විතරයි නේද එක විතරයි කරේ වියුසුම් 10ක් කරාද දැන් රටවල් වල වියුසුම් 10ක් ඒකට ඒකේ තියෙනවා ඒ කියලා ඒ අරේ ඒ එක දෙක තුන කියලා එහෙම තිබ්බද මේ වියුසුම් එහෙම තිබ්බද මේ වියුසුම් නෑ මේක හරියම සරලයි නේද මේක හරියම සරලයි මේක තේරුම් ගන්න අමාරුයි මේක දැන් සමහර වියුසුම් පොත් තියෙනවනේ නේද ඒ වගේ දෙයක් අරගෙන නෑ මේක හරියම සරල ආඥාවක්. නමුත් ඒ මනුස්සයර මේක තේරුම් ගන්න බැරිුනේ. ඒ මනුස්සයර මේක තේරුම් ගන්න බැරිුනේ. මේක හරියම සරල ආඥාවක්. නේද? මේක ලොකු ආඥාවක් නෙමෙයි. නේද? මේ විරුසම පහසුවෙන් කරගෙන යන්න තිබ්බා. නේද? මේකෙන් කන්නේවා. හැබැයි මනුස්සයර වෙන්නේ මොකද? කරන්න එපා කියන දේ ගැන වැඩි ආසාවක් තියෙනවා. නේද? අදත් එහෙම තමයි. නේද? ළමයින්ට කිව්වොත් මේ දේ කරන්න එපා කියලා ළමයා වලට මොකද්ද? මේක කොහොමද කරන්න බලන්න. නේද? ඒ දේ තමයි මනුස්සයර කියන්නේ. නේද? කරන්න එපා කියන දේ තමයි කරන්න. නේද? මේ බයිබලේ ගොඩක් දේවල් තියෙනවා. ගොඩක් ආශිර්වාද තියෙනවා. නමුත් මේක පිට දේවල් තමයි කරන්න. මේ දේවල් කරන්න කැමති නැහැ. මනුස්සයා ඒ වගේ තමයි. නේද? අපි එක පැත්තකින් අපි මඩලයක් ගෙවුවොත් උදාහරණයකට මේ පැත්තෙන් එක මඩලයක් දුන්නා. මෙහෙම ගිහලා ඔහු ගිහලා මනුස්සයා ජීවත් වෙනවා කියලා මේ මඩලයක් දුන්නා. අර එකක් කොහොමද? ඒ මනුස්සයා මැරුවා කියන්නේ. නේද? ඔන්න ඇක්ටිවිටි එක දෙන්නේ නැහැ. නේද? මෙහෙම ගිහලා ඔහු යන්නේ අර පැත්තේ වෙන මඩලයක්. මේ නමුත් මේ කිව්සම මොකද්ද? ඊටාම සරල දෙයක්. මේක හරියම සරලයි. නේද? මේක පවත්වගෙන යන්න ලේසි. මේ කිව්සමේ අඩංගු මූලික කාරණේ මොකක්ද? කීකරුවේ. නේද? කීකරුවා. නේද? මිනිස්යාගේ බලාපොරොත්තු වෙන්නේ මේ ආඥාවට දෙවියන් වහන්සේ දුන්න මේ ආඥාවට මිනිස්යා කීකරුත් වෙයි. යටහත් වෙයි. නේද? මේක පිළිගනි. ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ දේ එදා ආදම්මේව ඉෂ්ට කරා අදට මේ ලෝකේ තුල පාපේ නැහැ. නේද? හරිම සමාදානයි. ඕන දෙයක් තියෙනවා. වෙහෙසෙන්න ඕනේ නැහැ. නේද? හරිම සමාදාන ජීවත් වෙන්න පුළුවන් දේ එදා මේ අකීකරුකම තුලේ මිනිසයා අහිමි කරගත්තා. අපි බලමු ගිවිසුම කඩකවේ කොහොමද? උප්පත්ති 3:1. සර්පයාණන් ස්වාමීන් දෙවියන් වහන්සේ සෑදූ වනේ කවර සත්‍යයකට වඩා ප්‍රයෝග සහිත වූයේය. ඌද ඇත්තටම උයනේ කොයි ගසකින්වත් ගන්න එපාය කියලා දෙවියන් වහන්සේ කීවාදයි ස්ත්‍රියගේ ස්ත්‍රීද උයනේ ගස්වල ගෙඩි ගන්න අපට පුළුවන්. එහෙත් දෙවියන් වහන්සේ වඩා මොනසින පිළිස උයන මැද තිබෙන ගහේ ගෙඩි කන්නවත් ඊට අතකසන්නවත් එපාය කීසේක. හරි කොහොමද සාධනයද මනුස්සයා? උපාය. මොකද්ද මෙතන සාධනයේද උපාය? දෙවියන් වහන්සේගේ ගිවිසුම මොකද්ද? මේ ගහේ කන්න එපා. සරලයි. නේද? සරල ගිවිසුම. තේරුම් ගන්න අමාරු. දැන් අපිට කිව්වොත් මේ වෙන දේ නැහැ කන්න එපා කියලා අපිට සරල නැහැ. හරි ගන්න ඒක විතරනේ මතක තියාගන්න. නමුත් සාමාන්‍ය මෙතන මනුස්සයර කතා කරන්නේ කොහොමද? උයනේ කොයි ගහකින්වත් කන්න එපා. එපා කිව්වා. දැන් පොඩි වචනයක් දාලා බලුවා. දැන් දෙවියන් වහන්සේගේ ආඥාව
දෙවියන් වහන්සේ කිව්වද අල්ලන්න එපා කියලා? කන්න එපා කියලා කිව්වා. නමුත් අමතර වචන වෙනස් කරා. වචනේ පෙරළුවා. නේද? දෙවියන් වහන්සේ කිව්වද වෙනස් ආකාරයකට කිව්වා. එතනින් මොකද සාතන් කරේ? ඒ වචනේ සාතන් ප්‍රයෝජනය ගත්තා. නේද? සාතන්ට ඉඩ දුන්නා. මේ ලෝකයේ පළවෙනි ප්‍රශ්නය ආවා. මොකක්ද? සාතන්. මේ ලෝකයේ පළවෙනි ප්‍රශ්නය ආවා. සාතන් කියන ප්‍රශ්නය මේ ලෝකෙට ආවා. ඉතින් පළවෙනිම කියමු. සර්පයාද නුඹලා ඇත්තම නැසින්නේ නැත. මක් නිසාද? නුඹලා ඒ කන දවසේහි නුඹලාගේ ඇස් ඇරන බවත් නුඹලා යහපත නමුත් දැනගෙන දෙවියන් වහන්සේ සමාන වන බවත් දෙවියන් වහන්සේ දන්නාසේකයි ස්ත්‍රීට කීය. ස්ත්‍රී වනාහි ඒ ගහ කැමන හොඳ බවද ඒ ඇස්වල ප්‍රිය බවද නුවණ ලැබීම සඳහා ආසාවිය ගහ බවද දැක එහි ගෙඩි ගෙඩ කෑවා. ඈ තමා සමග සිටි තමාගේ පුරුෂයාට දුන්නාය. ඔහු දැන් කෑවේ. දැන් මොකදනේ? මෙතන කිව්වා ඒ කන දවසේදී නුඹලාගේ ඇස් ඇරෙන්න යනවා. කවුරුන් කියන්නේ උන්වහන්සේට සමාන වෙන්න යනවා. නේද? සාතන් මේ වගේ තමයි අද දවසේ ක්‍රියා කරන්නේ. නේද? අපි වරදක් කරද්දී බොරුවක් කියන්නේ පොඩි බොරුවක් නේ කමක් නැහැ. නේද? පාස්ටර් සතුටු කරන්නනේ මේ නැත්තම් පාස්ටර් අලුවෙන් කියලා දුක්වේ. ඒ වගේ පොඩි බොරුවක් කියනවා. නේද? එහෙම ඒ ආකාරයෙන් තමයි ඉතින් සාතන් ක්‍රියා කරන්නේ. ඉතින් මේ දේ තුලින් වචනේ සාතන්ගේ අන්න කීකරුණා නේද? බයිබලයේ සඳහන් කරනවා තෘෂ්ණාව කර්ම කරගෙන පාපය පැමිණෙන. ඉතින් මනුෂ්‍යයන්ට එදා තෘෂ්ණාව ඇති වුණා. මේ දේ ලබා ගන්න දෙවියන් වහන්සේට සමාන වෙන්න ආශා කරනවා. ඉතින් ඒ නිසා සාතන්ගේ අන්න කීකරුණා නේද? පළවෙනි ප්‍රශ්න මොකද්ද මේ වගේ ආපු? සාතන්. දෙවෙනි ප්‍රශ්න මොකද්ද? පාපය. පාපය මේ ලෝකේ තුල හටගත්තා. නේද? මේ දෙවෙනි ප්‍රශ්නය ආවා පාපය කියන දේ මේ ලෝකෙට ඇතුළු වුණා. මොකද්ද? සාතන්ගේ අනට කීකරු වීම තුලින් සාතන්ගේ හඬට ඇහුම්කන් දීම තුලින් පාපය කියන දේ මේ ලෝකෙට ආවා. අපි බලමු 3:6. 3:6 කියෝ. 3:20. යාකෝබියගේ ඔහු ගන්නාලද ඒ වචන පිට ස්වාමීන් වහන්සේ දෙවියන් වහන්සේ ඒ ධර්මයේ ඔහු පිටත් කළසේක. මෙසේ උන්වහන්සේ මනුෂ්‍යයෙක් දෙනවා ජීවන උසේට යන මාර්ගය රැකවල් කරන මිස ඒ ධර්මයට නැගෙන්නේ ඒ රූපවල හැම අතන කීකෝ වෙනා වූ ගිනියම කඩුවත කීයෝසේක. මෙච්චර දේවල් තිබෙන දේලම් වෙන්නේ මේ වචනයට අකීකර වෙන තුලින් මනුෂ්‍යයාට මොකක්ද උනේ? පිට වෙන්න සිදු වුණා. නේද? මනුෂ්‍යයව පිටමන් කරා. නේද? මනුෂ්‍යයයි දෙවියන් වහන්සේ අතර හොඳ සම්බන්ධතාවයක් තිබ්බා. නේද? මැරිවෙන්නේ මනුෂ්‍යයන් සියලු දේ දුන්නා. නේද? මේ ගහ පොළ සත්තු ඒ සියලු දේ ලබා දුන්නා. නේද? දෙවියන් වහන්සේ මනුෂ්‍යය අතර හොඳ සම්බන්ධතාවයක් තිබ්බා. මේ සම්බන්ධතාවය මොකද උනේ? සාතන්ගේ අකීකර වීමෙන් ඈත් වුණා. නේද? තුන්වෙනි ප්‍රශ්නේ මේ ලෝකේට ආවා. මොකක්ද තුන්වෙනි ප්‍රශ්නේ? දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා ඈත් වුණා. වෙන් වුණා. මොකද්ද පළවෙනි ප්‍රශ්නේ? සාතන් ආවා. දෙවෙනි ප්‍රශ්නේ මොකද්ද? පාපය මේ ලෝකෙට දුන්නා. තුන්වෙනි එක දෙවියන් වහන්සේගේ ඈත්. දෙවියන් වහන්සේ මනුෂ්‍යයා අතර තියෙන සම්බන්ධතාවය ඈත් වුණා. නේද? මේ ප්‍රශ්න තුනට විසඳුම දෙන්න පුළුවන් උනේ එකම කෙනාටයි. මේ ප්‍රශ්න තුනට විසඳුම දෙන්න පුළුවන් උනේ එකම කෙනාටයි. කවුද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේට පමණයි. මේ ප්‍රශ්න තුනට සියලු ප්‍රශ්න වලට විසඳුම දෙන්න පුළුවන් උනේ යේසුස් වහන්සේට පමණයි. ආමෙන්. වහන්සේ සියලු ප්‍රශ්න විසඳුවා. නේද? උන්වහන්සේ කුරුසිපත් වීම තුලින් සාතන් පරාජය කළා. දෙවියන් වහන්සේ මිනිස්යා අතර තිබ්බ සම්බන්ධතාවය ඇති කළා. පාපයට සමාව දුන්නා. ඉතින් මේ කාරණය තමයි සිද්ධ වුනේ මේ ලෝකයේ තුල. මිනිස්යා දෙවියන් වහන්සේ වචනයට අකීකර වීම තුලින් මේ ප්‍රශ්න තුන මේ ලෝකෙට